මේ වෙනකොට අපි වීඩියෝ 3කින් පරිමිතිය කියන පාඩම සම්පූර්ණයෙන් ඉවරයි. වර්ගමූලය කියන පාඩමේ එක කොටසක් උගන්වන්න ඉවර කරලා තියෙන්නේ මොකද්ද? සන්නිකර්ෂණයෙන් වර්ගමූලය සෙවීම කියන එක. දැන් අද අපිට තියෙන්නේ සන්නිකර්ෂණයෙන් වර්ගමූලය හොයන එකේ අපි දුන්න එක අභ්‍යාස ටිකක් පිටු අංක මම හිතන්නේ 8 පිටු අංක 8 උඩම ගණන් තුනක් තියෙනවා. ඒ තුන බලලා අපි අද පාඩම පටන් ගමු. මෙන්න බලන්න පළවෙනි ගාන තියෙන්නේ වර්ගමූල 5. මූල 5 අගය හොයාගන්න. එහෙනම් අපි කිව්වේ පියවර 3කට මේ වැඩේ යන්න. එතකොට ගාන නිකම් ඉවර වෙලා තියෙයි. පළවෙනි පියවර තමයි දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙක ලියාගන්න එක. වර්ග සංඛ්‍යා කියන්නේ එක් වරක් එක 1, දෙවරක් දෙක 4, තුන් වරක් 9, හතර වරක් 4 16 අන්නේ කියන ටික. එහෙනම් දැන් ඔයාට කිව්ව හැකි 5ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව 4, 5ට එහා තියෙන වර්ග සංඛ්‍යාව 9. ඔය ටික දෙවෙන්න ඕන නම් දැන් මට කියන්න 5ට දෙවෙනි පියවර පළවෙනි පියවර ඉවරයි. දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙක ලියාගත්තා. දෙවෙනි පියවර වෙන්න ඕනේ මේක. අර වර්ගමූලෙ හොයන්න තියෙන සංඛ්‍යාවට වඩා ළඟ සංඛ්‍යාව තෝරගන්න. ඒකට ඔයාට තේරෙන්න ඕනේ 5 කියන එක 9ට වඩා ළඟ දෙක. එහෙනම් එයාගේ වර්ගමූලය අගෙන් තමයි අපි දන්නේ. අපි දන්නවා 4 වර්ගමූලය 2යි. එහෙනම් දැන් ඊළඟ පියවරට යන්න ඕනේ 5 මම බෙදා ගන්න ඕනේ දෙකෙන්. බැලුවොත් 5ට 2 ඒවා 2යි. දෙවරක් 2 4යි. අඩු කරාම 1යි. තිතක් තියලා ගන්න වෙන්නේ බිඳුවක්. 10ට 2 ඒවා 5යි. දෙවරක් 5 10යි. එහෙනම් උත්තරේ හරි. එහෙනම් දැන් ඕක නෙමෙයි උත්තරේ. පළමු සන්නිකර්ෂණයේ අගය කියන්නේ ඒ ආපු උත්තරේ බෙදපු ගානයි එකතු කළා දෙකට බෙදුවා. එහෙනම් මෙන්න පළමු සන්නිකර්ෂණය සමානයි 2.5ට එකතු වෙන්න ඕනේ දෙකක්. එයා බෙදෙන්න ඕනේ දෙකෙන්. එතකොට එනවා 4.5 එයා බෙදා ගන්න ඕනේ දෙකෙන්. උත්තරේ එනවා 2.5යි. මේකත් කමක් නැහැ. පළමු දශම ස්ථානට වගේ කිව්වොත් 2.3යි කිව්වනම් නැත්තම් 2.2යි තිබ්බත් ඇති. හරි බලන්න ඉතින් ඔච්චරයි නම් වෙන්න ඕන ඔය පියවර තුනට ගියා නම් ඕන ගානක්. පළවෙනි පියවර තමයි දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙක හොයාගන්න. ඊට පස්සේ වඩා ළඟ සංඛ්‍යාවේ වර්ගමූල අගෙන් තමයි බෙදාගන්නේ. ඊළඟට බෙදපු ගානයි උත්තරේ එකතු කළා. දෙකෙන් බෙදුවා අපේ උත්තරේ ගත්තා. ප්‍රශ්න අංක 2 බලන්න මට හොයන්න ඕනේ 20 වර්ගමූලය. වන්නම් පළවෙනි පියවර වෙන්න ඕනේ 20ට දෙපැත්තෙන් තියෙන වර්ග සංඛ්‍යා දෙක හොයාගන්න එක. අපි දන්නවා 20ට මෙහා නම් තියෙන වර්ග සංඛ්‍යාව 16, 20ට එහා නම් තියෙන වර්ග සංඛ්‍යාව 25. දැන් බලන්න ඕනේ 20 කියන සංඛ්‍යාවට වඩා ළඟ 16ද 25ද. ඔයාලට බැලුවාම පේනවා 16 20 ඉඳන් 16 වෙන්න ඕනේ 4යි. 20 ඉඳන් 25 වෙන්න ඕනේ 5ක්. එහෙනම් මෙයාගේ වර්ගමූලය 4. දැන් කරන්නේ 20 මම බෙදනවා අන්න ඒ 4ෙන්. 20 4ෙන් බෙදුවාම ගානට 5යි. 4 වරක් 5 20යි. මේක නෙමෙයි උත්තරේ. මෙන්න එනවා පළමු සන්නිකර්ෂණය. වෙන්න ඕනේ මොකද්ද? බෙදපු ගාන සහ උත්තරේ එකතු කළා දෙකෙන් බෙදෙතකොට 9 බෙදීම 2 කියන්නේ උත්තරේ මට එනවා 4.5. නම් පළමු සන්නිකර්ෂණය එනවා 4.5 කියලා. හරි. ඔය තියෙන්නේ දෙවෙනි ගාන. මම මෙතන හදනවා තුන්වෙනි ගානත්. බලන්න තුන්වෙනි ගාන මට තියෙන්නේ මොකද්ද කියලා? 115 වර්ගමූලය. මම පළවෙනි පියවර වෙන්න ඕනේ දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙක ලියාගන්න එක. මම බැලුවොත් 115ට වඩා අඩු වර්ග සංඛ්‍යාව 115ට අඩු වර්ග සංඛ්‍යාව බැලුවොත් 100. 115ට වැඩි වර්ග සංඛ්‍යාව බැලුවොත් 121. දැන් බැලුවොත් 115ට වඩා ළඟ 100ද 121. ඒක ඔයාලට පේනවා. වඩා ළඟ 121 කියන්නේ එයාගේ වර්ගමූල 11. එහෙනම් වෙන්න ඕනේ 115 කියන සංඛ්‍යාව මම බෙදා ගන්න ඕනේ 11ෙන්. බලමු බෙදලා. 11ට 11 ඒවා 1යි. 11 වරක් එක 11යි. අඩු කළාම බිඳුවයි ගන්න ඕනේ මේ 5. දැන් බැලුවොත් 5ට නම් 11 ඒවා නැහැ. නැත්තම් බිඳුව දාන්න වෙනවා. 11 වරක් බිඳුව බිඳුවයි අඩු කළාම 5යි. වෙන ගන්නේ නැහැ. තිතක් තියලා ගන්නේ බිඳුවක්. 50ට 11 ඒවා 4යි. 11 වරක් 4 44යි. අඩු කළාම 6යි. 60ට ගන්න ඕනේ 5යි. එහෙනම් උත්තරේ එනවා 10.45යි. මේක නෙමෙයි උත්තරේ. එහෙනම් දැන් මම ගන්නවා පළමු සන්නිකර්ෂණය. උත්තරේ 10.45යි. බෙදපු ගාන එකතු වෙන්න ඕනේ 11ක් බෙදෙන්න ඕනේ 2. එතකොට උත්තරේ එනවා 21.45 බෙදීම 2. දැන් මෙතනින් මම බෙදාගෙන යනවා. මෙන්න 2ට 2 ඒවා 1යි. 1ට 2 ඒවා නෑ. තිත තියලා එකක් මෙහෙට යනවා. එතකොට 14ට 2 ඒවා 7යි. එතනට 2යි. එහෙනම් උත්තරේ 10.72යි ආසන්න වැටෙවොත් පළමු දශම ස්ථානයට 10.7යි කියලා එනවා. ඉතින් ඔච්චරයි වෙන්න ඕනේ. සන්නිකර්ෂණයෙන් කරනවා නම් පියවර 3යි. මොකද්ද පියවර 3? පළවෙනි පියවර තමයි දෙපැත්තේ තියෙන වර්ග සංඛ්‍යා දෙක ලියාගන්න එක. හරිද? ඊට පස්සේ ඒ වර්ග සංඛ්‍යා දෙකේ වඩා ළඟ සංඛ්‍යාවේ වර්ගමූල අගෙන් තමයි බෙදන්නේ.
අවසාන උත්තරේ එන්නේ බෙදපු ගාන සහ උත්තරේ එකතු කළා දෙකෙන් බෙදුවා අවසාන උත්තරේ එක. ඒක තමයි වෙන්න ඕනේ. හරි දාන්න උදාහරණ දාන්න නෙමෙයි. හරි දා ගන්න අඩුපාඩුවක් තියනවා නම් හදන්න විනාඩියක් දෙන්නම්. හරිද? ගොඩක් වෙලා ගන්න දෙයක් නැහැ. හරිද? මගලා එහෙනම් හරි ඇති හැමෝගෙම වර්ධිනවා නම් හොඳ නැහැ. සම්නිකර්ෂණය කියන්නේ ගොඩක් ප්ලේස් එකක් මෙහා පියවර 3යි තිබෙන්නේ. ඒ පියවර 3ට ගියා නම් ඉවරයි. මෙන්න දැන් තමයි අපි යන්නේ අපේ අද තියෙන පාඩම කොටසට. ඒ කියන්නේ වර්ගමූලෙම අනිත් කෑල්ල. බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම. චුට්ටක් හැබැයි හරියට අහගන්න වෙනවා. තරමක් අරකට වඩා නම් සංකීර්ණයි. දැන් ඔයාට තියනවා කියන්නකො 64 වර්ගමූලය හොයාගන්න. ඔයා දන්නවා උත්තරේ එන්න ඕනේ 8යි. මෙන්න ක්‍රමය බෙදීමේ ක්‍රමෙන් හේතුව දැන් 64 8යි කියලා මම ඇහුවොත් 70 වර්ගමූලෙ ගානට හිතලා ගන්න බෑනේ. අන්න ඒ වගේ ඒවට තමයි. ඔයා හිතත් මට ඕනේ කියලා 4550 වර්ගමූලෙ හොයාගන්න. අහන්නකො මම මේ කියන එක. මොකටද මේ බෙදීමේ ක්‍රමය ඕනේ වෙන්නේ කියලා. සන්නිකර්ෂණයෙන් කරොත් ඒක ලේසි වැඩක් වෙයිද මේ 4550ට එහා වර්ග සංඛ්‍යාව හොයාගන්න ඕනේ. ඉතින් ಗುಣ කර බලන්න ඒවා වැඩේ අමාරුයි. 4550ට මෙහා වර්ග සංඛ්‍යාව අනිත් කොහොමද හොයන්නේ මේක මාර අමාරු වැඩනේ. අන්නේ හින්දා අර ගොඩක් ලොකු සංඛ්‍යාවල සහ ඒ වගේම දශම සංඛ්‍යාවල වර්ගමූලය හොයන්න අපි ගන්නවා ක්‍රමයක්. ඒකට තමයි කියන්නේ බෙදීමේ ක්‍රමය කියලා. ඇත්තටම 64 වර්ගමූල හොයන්න කිව්වොත් ඕගොල්ලෝ බෙදීමේ ක්‍රමයට යන්න ඕනේ නැහැ. හේතුව ප්‍රථමක සාධක වලින් පුළුවන්, සන්නිකර්ෂණයෙන් පුළුවන්. එහෙම නැතුව හිතිනුත් පුළුවන්. ඇයි 64 කියන්නේ වර්ග සංඛ්‍යාවක් කමන්නේ. මෙන්න බෙදීමේ ක්‍රමයෙන් එහෙම වර්ගමූල තියෙන ඒවා වේවා නැති ඒවා ඕන එකක් හදාගන්න පුළුවන්. මෙන්න ක්‍රමේ. අපි කරන්නේ 64 කොහොම දාගත්තා බෙදීමක් එක්ක. දැන් බලන්නේ පළවෙනි පියවර අග ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කර ගැනීම. අග ඉඳන් දෙකකින් වෙන් කරන්න දෙයක් නැහැ. වෙන් වෙච්ච ඉලක්කම් දෙකක්මයි තියෙන්නේ. තේරුණාද කියන්නේ? දැන් බලන්නේ අන්න ඒ සංඛ්‍යාව හෝ ඊට මෙහා වර්ග සංඛ්‍යාව. දැන් 64 කියන්නේ මෙහා ඒවා ඕනේ නැහැ. ගානටම වර්ග සංඛ්‍යාවක්. ඒ කියන්නේ 8 වරක් 8. අන්න දැන් මම මෙතනත් 8 මෙතනත් 8. එච්චරයි. එහෙනම් 8 වරක් 8 උත්තරේ ආව කීයයි කියලාද? 64යි නම් මෙන්න 64 වර්ගමූලෙ මට ආව කීයයි කියලාද? 8යි කියලා. ඒකේ අපිට මොකුත් එහෙම කරන්න දෙයක් තිබ්බේ නැහැ. එන්නකො මේකට මෙන්න චුට්ටක් හරියට බලාගන්න. මේකෙන් අදහසක් එන්න ඕන. 225 වර්ගමූලය හොයන්න යන්නේ. අපි මෙතන වර්ගමූලය දාමිමු. මෙන්න 225 වර්ගමූලය යගේ හොයන්න යන්නේ බෙදීමේ ක්‍රමයෙන්. මෙන්න 225. අහන්න පළවෙනි පියවර තමයි සංඛ්‍යාව අග ඉඳන් 1 2 ගන්න ඉලක්කම් දෙකකින් වෙන් වුණා. පැහැදිලිනේ? දැන් අර මුල වෙන් වෙන ගාන තියනවානේ. ඒක හෝ ඊට අඩු වර්ග සංඛ්‍යාව. දැන් 2 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. නම් ඊට අඩු එක. 2ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව එක. පළවෙනි පියවර විතරක් ඔලුවට ගන්න. මෙන්න 2ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව එක. එහෙනම් 1 කියන්නේ එක් වරක් 1. එහෙනම් ඒක තමයි පළවෙනි පියවර. මේක තමයි පළවෙනි පියවර වෙන්න ඕනේ. මේක තමයි පැටලෙන්නේ නැතුව කරගන්න ඕනේ. අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගත්තා. අර ඊට මෙහා තියෙන සංඛ්‍යාව 2 බලන්න. 2 කියන්නේ වර්ග සංඛ්‍යාවකින් ඊට මෙහා එක. 1 කියන්නේ හැදෙන විදිය දාන්නේ එක් වරක් 1. හරිනේ. අර ඔතනින් පස්සේ මේ පැත්තේ යන්නේ සාමාන්‍ය බෙදෙන විදියට. හරි එක් වරක් 1 1යි. සාමාන්‍ය දෙයක් දෙකක් ආපු ගමන් අඩු කරනවා. 2 එකක් ගියාම 1යි. ඊළඟට දැනගන්න ඕනේ. දැන් ගන්න ඉලක්කම් දැන් සාමාන්‍ය බෙදීමක් නම් ඊළඟට ගන්න මේ 2නේ. හැබැයි මේකේ ගන්නේ ඉලක්කම් දෙකම. ඉලක්කම් දෙකේ සෙට්. එහෙනම් මෙතන 2 විතරක් ගන්න බෑ. ගන්න ඕනේ 25ම. පැහැදිලිද කියන්නේ? තවත් එක පියවරක් වැඩි. මෙන්න ඊළඟට
මේ ඉලක්කම නෙමෙයි මේ ඉලක්කමත් නෙමෙයි බලන්නේ. හැම වෙලාවෙම මේ අග ඉලක්කම දෙගුණ කර කරයි පහළට ගෙනන් මෙන්න එක් වරක් දෙක දෙකයි. තවත් ඉරි කෑල්ලක් ඉස්සරහෙන් ගහගෙනයි බලන්න. දැන් මම බලන්න ඕනේ මෙතනට ඉලක්කමක් ආවොත් මේක 20 ගාණක් නෙවෙන්නේ. බලන්නේ 125ට 20 ගණන්. සාමාන්‍යයෙන් හිතලා බලන්න 125ට 20 ගණන් කීයක්ද? මට හිතෙනවා 6ක් වගේද කියලා. 20 වරක් 6 120යිනේ. ඉන්න මම උත්තරේ කිව්වේ නෑ. එහෙනම් මෙතනටත් දාන්නේ 6. මෙතනටත් 6. එතකොට 26 වරක් 6නේ මම ගුණ කරලා බලන්න ඕනේ. මම ගුණ කරලා බලනවා 26 වරක් 6. 36න් 6 දානවා 3ක් ඉතුරුයි 15යි 150. එහෙනම් හරියනවද? නෑ. එහෙනම් කීයටවත්ම මේ 6ක් නෑ. 26 ඒව 6ක් වෙන්නේ. එහෙනම් 5ක්. 25 නම් මෙතනටත් 5 මෙතනටත් 5 25 වරක් 5 125න් 5 දානවා 2ක් ඉතුරුයි 12යි. අන්න උත්තරය ආවා 125යි. එහෙනම් මෙතනටත් 5 තමයි මෙතනටත් 5යි. උත්තරය ආවා බිඳුවයි. මෙන්න අපේ උත්තරේ 15යි. පැහැදිලිද කියන්නේ? හරි. එහෙනම් ඔන්න පියවර 2 පියවර 3. මොකද්ද වෙන්න ඕනේ? හැම වෙලාවෙම ගන්න ඉලක්කම් දෙකෙන් දෙක. හැම වෙලාවෙම ඔයා ගන්න ඕනේ මේ පළවෙනි පියවරෙන් පස්සේ හැම වෙලාවෙම ගන්න ඉලක්කම්. තව දෙකක් තිබ්බනම් ඊළඟට ඒ දෙක තමයි මෙතනට ගන්න. ඒ වගේම හැම වෙලාවෙම කරන්නේ අග ඉලක්කම ඩබල්. ඔයා හිතන්නකෝ මේ චුට්ටක් මේ මම මේක මකනවා චුට්ටකින්. ඔයාගේ ගාණ තියනවා කියන්නකෝ මෙහෙම. දැන් 225 ලොකු ගාණක් නේ තියෙන්නේ. හරි නම් දැන් අපේ සාමාන්‍ය සිර ගියා ඔන්න අඩු කළා. ඊළඟට ගන්න එක බිඳුවක් නෙමෙයි බිඳු දෙකක්. හරිද? සහ බලන්නේ මේ උඩ බලපු එක නෙමෙයි මෙයාගේ හැම වෙලාවෙම අග ඉලක්කම දෙගුණ කරන්නේ. 5 දෙගුණ කළාම 10න් බිඳුව අර ඒක මෙහෙට ගියාම 3 ඉරි කෑල්ලක් දාගෙන මට දැන් බලන්න ඕනේ බිඳුවට 300 ගන්න. නෑනේ. ඉතින් මෙයක් බිඳුව තමයි 150 උත්තරේ ගත්තා. පැහැදිලිද කියන්නේ? ඉතින් ඔන්න ඕක දැනගන්න මට තාම 100ක් පුළුවන් වෙන්න ඕනේ. දැන් අදහසක් එන්න ඕනේ දෙවෙනි පියවර සහ තුන්වෙනි පියවර ගැන. මම මෙතනට කියනවා දෙවෙනි පියවර. මම මෙතනට කියනවා තුන්වෙනි පියවර. හැම වෙලාවෙම මේකලේ අග ඉලක්කම දෙගුණ කරලා ගන්න එක. සහ ඉරි කෑල්ලක් දාගෙනයි බලන්න ඕනේ. ඔන්න මගේ පළවෙනි ගණන් දෙක. මේ තියෙන්නේ මගේ පළවෙනි උදාහරණය. මේ තියෙන්නේ මගේ දෙවෙනි උදාහරණය. දැන් නම් අදහස තියෙන හින්දා මේ ගාන වෙනකොට නම් පුළුවන් වුණොත් තමයි හොඳ. මෙන්න මගේ ගාන 3630 හරියට බලන්න. දශම ගණන් එහෙම එන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි 3630 මෙන්න එහෙනම් 3630 මං ගන්න ඕනේ වර්ගමූලය. පළවෙනි පියවර අගේ ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගන්න. ඒක ඔන්න මම වෙන් කරගෙන ඉවරයි. මගේ පළවෙනි පියවර හරිනේ. දැන් බලන්න වෙන් වුණ මුල් කොටසට. වෙන් වුණ මුල් කොටස 36. බලන්න 36 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මෙහා එක 36 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. 36 කියන්නේ 6 වරක් 6. ඔන්න පළවෙනි පියවර ඉවරයි. දැන් තේරෙනවද? හරි දැන් යා සාමාන්‍ය තියලා එහෙනම් මෙයා ගුණ වුණා 36යි 6 වරක් 6 අඩු කළාම බිඳුවයි. දැන් තේරෙන්න ඕනේ ගන්න ඕනේ මොකක්ද කියන එක ඔයාට. මේ 3 නෙමෙයි ගන්න මේ දෙකම 30. හරිද? සහ හැම වෙලාවෙම දාන්නේ අග ඉලක්කම දෙගුණ කළා. මේ 6 දෙගුණ කළාම 12ම දාන්න ඇයි එක යන්න තැනක් නැහැ. සහ ඉරි කෑල්ලකුත් ගහ ගන්න ඕනේ. දැන් මම බලන්න ඕනේ 30ට මොනවද? මෙතන ඉලක්කමක් આવොත් 120 ගණන්නේ. 30ට 120 ගණන් තියෙයිද? නෑ නම් මොකද වෙන්න ඕනේ? බිඳුවයි. නම් මෙයක් කීයද? බිඳුවයි. දැන් සාමාන්‍ය 120 බිඳුවක් බිඳුවමයි අඩු කළාම 30යි. ඉන්න ඉවර නෑ. දැන් බෙදීමේ ගාණක් නම් කරන්නේ තිතක් තිබ්බා බිඳුවක් ගත්තා. මේකත් එහෙම තමයි. තිතක් තිබ්බා. හැබැයි හැම වෙලාවෙම ගන්න එක බිඳුවක් නෙමෙයි බිඳු දෙකක්. ඒ දෙකේ සෙට් නේ ගන්න. මෙන්න තිතක් තිබ්බා. ගත්තා බිඳු දෙකක්. දැන් හැම වෙලාවෙම මෙයාගේ අග ඉලක්කම දෙගුණ වෙමින් යන්න ඕනේ මේ. බිඳුව දෙගුණ කළාම බිඳුවමයි වැඩක් වෙන්නේ නැහැ. මේවා එතකොට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න ඉරි කෑල්ලක් දාගත්තාම දැන් බලන්න ඕනේ 3000ට 1200 ගණන්. හිතලා බලන්න. 3ක් වෙන්න බෑනේ. ඇයි? 1000ව 3ක්ම 3000යි 200ව 3ට එතකොට එන්න තැනක් නැහැ. එහෙනම් 2යි අනිවාර්යෙන් තියෙන්නේ. නම් මෙන්න මෙයක් මං කියනවා 2යි. මොනම් මෙතනටත් දාන්න ඕනේ කීයද? හරි ඒ දෙක දාපු ගමන් ගුණ කරලා ගන්න 1202 ඒවා දෙකක් ඔයාට එනවා 2404යි. පැහැදිලිනේ? හරි දැන් අඩු කරන්න මෙන්න 10න් 4ක් 6යි මෙතන 9යි මෙතනත් 9යි 9න් 4ක් 5යි මෙතන බිඳුවයි. දැන් ඉතින් හරිය. දැන් ආයසරයක් තව දශම ස්ථානයකට ඕන නම් ආයසරයක් ගන්න බිඳු දෙකක්. දැන් පුළුවන් පියවර හැම වෙලාවෙම අග ඉලක්කම දෙගුණ කරන දෙක දෙගුණ කළාම 4යි අනිත් පැති වලට යන්න දෙයක් නැහැ. ඉරි කෑල්ලක් කොහොමද දැන් කියන්නේ
59600ට මම බලන්න ඕනේ 12040 ගණන්. හිතලා බලන්න. 59000 ගාන 12000 ගණන් පහක් නෑනේ. 12 වරක් 5 60 එන 4ක් ඇති. කෝකටත් බලමු. එහෙනම් මෙතනටත් 4 මෙතනටත් 4 ආවොත් 12044 ඒවා 4ක්. 12044 ඒවා 4ක්. ගුණ කරලා බැලුවොත් 16න් 6 දානවා එකක් ඉතුරුයි. 16යි 1යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. 4 වරක් බිඳුව බිඳුවයි 1යි 1යි. 4 වරක් 2 8යි. 4 වරක් 1 4යි ඇති. එහෙනම් මෙන්න වගේ උත්තරේ පහක් නෑ. උත්තරේ මෙන්න දශම ස්ථාන දෙකකට හරි 60.24යි. පැහැදිලි කරගන්න. ඉතින් ඔන්න වැඩේ ටිකක් ඇත්තටම සංකීර්ණයි. ඒ වුණාට වැඩේ හරියට දැන් පියවර තුන ගන්න. එතනයි පළවෙනි පියවර. අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගත්තා. අර මුලින් වෙන් වුණ කොටසට හෝ ඊට මෙහා වර්ග සංඛ්‍යාවේ වර්ගමූල අගයන් දෙක දාගත්තා. එතනින් තමයි වැඩේ පටන් ගන්න. දෙවෙනි පියවරට යනකොට ඊළඟට සාමාන්‍යයෙන් ඔයා ගන්න ඕනේ හැම වෙලාවෙම ඉලක්කම් දෙකෙන් දෙක සහ බලන්න ඕනේ හැම වෙලාවෙම අග ඉලක්කම දෙගුණ කර කර. හරිනේ? දැන් එන්න බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම කියද්දී අපි පිටු අංක 8. ඒකේ පියවර ටික ලියන්න. අංක 1 ලියන්න. අංක 1 ලියන්න. පියවරවල යටින් අංක 1 ලියන්න. ප්‍රථමයෙන් දී ඇති සංඛ්‍යාව අග සිට ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කර වෙන් වූ මුල් සංඛ්‍යාව හෝ වෙන් වූ මුල් සංඛ්‍යාව හෝ ඊට පෙර වර්ග සංඛ්‍යාවේ වර්ගමූල අගය ඉහළින් සහ වම් පසින් යොදන්න. ඉහළින් සහ වම් පසින් යොදන්න. බලමු ඔන්න ඔය පළවෙනි පියවර ආයිකාරයක් ගණන් තුනේ මෙන්න පළවෙනි එක අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරන්න දෙයක් නැත. ඒ හින්දා හරි වෙන් වෙලාමයි. මම මෙන්න වෙන් වුණ සංඛ්‍යාව 64. මම බලන්න 64 කියන්නේ ගානට වර්ග සංඛ්‍යාවක්. ඔව්. එහෙනම් මෙහා ඒවා හොයන්න එපා. 64 කියන්නේ 8 වරක් 8 අන්න 8 ඉලක්කම් දෙක දාගෙන හිටියා. පැහැදිලි නේද? හරි මේකට ගියොත් මේ බිංදු ගත්තේ පස්සේනේ. මෙන්න බිංදු නෑනේ බිංදු. අපි ඊට පස්සේ ගාන එහෙම වුණොත් කියන්නේ ගත්තේ. මෙන්න අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කළාම වෙන් වෙන මුල් සංඛ්‍යාව 2. 2 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ හින්දා ඊට මෙහා සංඛ්‍යාවක් 1. 1 නෙමෙයි දාන්නේ 1 හැදෙන්නේ එක් වරක් 1. අන්න ඒක දැම්මා. ඔන්න ඒකේ පළවෙනි පියවර. පැහැදිලි නම් මෙන්න මේකට ගියොත් මේ අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගත්තා හරි වෙන් වෙන මුල් සංඛ්‍යාව 36. ඊට මෙහා ඔයවා ඕනේ නැහැ. 36 කියන්නේ වර්ග සංඛ්‍යාවක්. අන්න 6 වරක් 6. අන්න පළවෙනි පියවර දැන් හැමෝටම පැහැදිලි. තේරෙනවද කියන්නේ? හරි ලියන්න අංක 2 දෙවෙනි පියවරට අංක 2 ගන්න. දෙකේ ඉලක්කම කියලා ලියන්න. අංක 2. ඉන්පසු බෙදන ආකාරයටම සුළු කරගත යුතු නමුත්
පසුව ඇති ඉලක්කම් පසුව ඇති ඉලක්කම් පසුව ඇති ඉලක්කම් යුගල වශයෙන් යුගල වශයෙන් යුගල වශයෙන් යුගල වශයෙන් පහළටගෙන 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 ගෙන ඉහළ බෙදූ සංඛ්‍යාවේ ඉහළ බෙදූ සංඛ්‍යාවේ ඉහළ බෙදූ සංඛ්‍යාවේ අග ඉලක්කම සෑම විටම තුනට ගියාට කමක් නැහැ. තුන ඉලක්කම අපි කපලා දාමු. අපි එකටම ලියමු. තුනට ගියාට කමක් නැහැ. අග ඉලක්කම සෑම විටම අග ඉලක්කම සෑම විටම දෙගුණ කරමින් දෙගුණ කරමින් දෙගුණ කරමින් දෙගුණ කරමින් පහත පරිදි පහත පරිදි පහත පරිදි බෙදාගෙන යා යුතුය. බෙදාගෙන යා යුතුය. බෙදාගෙන යා යුතුය. බෙදාගෙන යා යුතුය. හරි බලන්න වැඩේ ටිකක් සංකීර්ණ වුණාට ඔය ටිකට ගියොත් මොන ගානවත් වර්ධින්නේ නැහැ. එහෙනම් මෙන්න බලන්න ආයිසරයක්. මෙන්න පළවෙනි පියවර පස්සේ 6 වරක් 6 හරි. කිව්වේ සාමාන්‍ය පෙළෙන 6 වරක් 6 36යි. අඩුත් කළා බිඳුවයි. ඊළඟට ගන්න එක ඉලක්කව නෙමෙයි ඉලක්කයි යුගලයි. නේ 30 ගත්තා. හරි. හැබැයි බලන්නේ කලින් සංඛ්‍යාව නෙමෙයි එයාගේ අග ඉලක්කම දෙගුණ වෙන්න ඕනේ. එතකොට මේක අග ඉලක්කම 6. දෙගුණ වුණාම 12යි නම් බිඳුව. එතකොට දැන් බලන්නේ 30ට 120 ගණන් අන්න නෑ කියලා දැම්ම බිඳුව. පැහැදිලිනේ? හරි දැන් සාමාන්‍යයෙන් 120 වරක් බිඳුව බිඳුවයි. ආයි අඩු කළා ආයි ගන්න දෙකක්. බිඳුවක් නෙමෙයි තිර ගන්න බිඳුව දෙකක්. හැම වෙලාවෙම ආයි අග ඉලක්කම දෙගුණ කළා. සහ ඉලක්කමක් තියන්නේ දැන් දාගෙන තමයි අපි දාන්නේ. පැහැදිලිනේ? එතකොට මේ ඉරහෙම ගොඩක් වැදගත්. එතකොට පැටලෙන්නේ නෑ ගණන් කාටවත්. හරි දැන් එහෙනම් උදාහරණ 3 1 2 3 දාගන්න. 1 2 3 දෙවෙනි ගානේ දාගන්න අර පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර කියලා අනිත් ඒවා ගැන මොන්නේ නැහැ.
හරිද? හරි නම් ඔය පියවර තුනට තමයි යන්න ඕනේ. ඔය පියවර තුන යනකොට ඕනම ගානක් ඉවරයි. එතන මොකද්ද පියවර තුන ආයි පාරක් කිව්වොත් මුලින්ම අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කර ගන්න. ඉතින් වෙන් කරන්න දෙයක් නැත්නම් කියන්න දෙයක් නැහැ. ඒක එහෙම තියෙන්නේ. පැහැදිලිනේ? හරි ඊට පස්සේ කරන්නේ මොකද්ද? අර මුලින් වෙන් වුණ සංඛ්‍යාව හෝ ඒක තියෙනවා නම් වර්ග සංඛ්‍යාවක් නම් ඒකටම බලන්න පුළුවන්. දැන් මේක එහෙම වුණා. මේක එහෙම වුණා. මේක එහෙම වුණේ නැහැ. එහෙම නැත්නම් ඊට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව බැලුවා. ඊළඟට සාමාන්‍ය විදිහට බෙදන් කියන ගලා හැබැයි ගන්න ඕනේ ඉලක්කම නෙමෙයි ඉලක්කම් දෙකෙන් දෙක සහ බලන්න ඕනේ හැම වෙලාවෙම අග ඉලක්කම දෙගුණ කර ගාන ලොකු වෙන අර යට එන ගාන වෙනස් වෙනවා. හැම වෙලාවෙම දෙගුණ කරන්නේ අග ඉලක්කම මේ 6 දෙගුණ කළාම 12යි. හරිනේ. ඊළඟට 12 නෙමෙයි දෙගුණ ගන්න අග ඉලක්කම දැන් බිඳුව පස්සේ නෙන්නේ. පොඩ මෙන්න බිඳුව. ඊළඟට බිඳුව දෙගුණ කළාම බිඳුවම. ඊළඟට අන්න ඒකට කරුවා 2යි. ඊළඟට 2යි දෙගුණ කරන්නේ 4යි. ඊළඟට ඉලක්ක දාගෙන තව බලන්න. ඒ පියවර තුන යනකොට ඕන ගානක් ඉවරයි. හරි එහෙනම් දැන් මකනවා. තව ගණන් තුනක් හදලා පෙන්නනවා. හැබැයි ඒවා ලියා ගන්න දෙයක් නැහැ. ඒකත් ඔයා තනියමයි අභ්‍යාස කරන්න ඕනේ. අන්න දශම ආවයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපිට තියෙනවා දශම කියනකොට ඊට කලින් තව මේ જાති තුනක් හදලා පෙන්නුවොත් අපි දැන් දන්නවනේ අපි පහේ වර්ගමූලය වන්න හොයන්න යන්නේ ඔය ක්‍රමයට. පහේ වර්ගමූලය වන්න හොයන්න යන්නේ බෙදීමේ ක්‍රමයට. වෙන් කරන්න දෙයක් නැහැ ආගේ ඉඳන් මොකද දෙකකුත් නැහැ එකම එක ඉලක්කමයි තියෙන්නේ. ආයි වෙන් කරන්න දෙයක් නැහැ කොහොමදත්. එහෙනම් ඕකට තමයි බලන්න ඕනේ. 5 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ඊට මෙහා තියෙන සංඛ්‍යාව. 4නේ. 4 නෙමෙයි දාන්නේ. 4 කියන්නේ දෙවරක් දෙන පළවෙනි පියවර ඉවරයි. මොකද්ද? ඒ අදාළ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි නම් ඊට මෙහා වර්ග සංඛ්‍යාව බැලුවා. එයාගේ වර්ගමූල අගයන් දෙක උඩින් සහ වම් පසින් දාගත්තා. ඔය තියෙන්නේ පළවෙනි පියවර. දැන් සාමාන්‍ය විදියට යන්න. අන්න දෙවරක් දෙක 4යි අඩු කළාම 1යි. ඉන්න. ගණ්ඩේව තියනවද? නෑ. තිතක් තියලා ගන්නේ බිඳුවක් නෙමෙයි බිඳු කීයක්ද? 2. සහ දැන් දෙකක් නෙමෙයි හැම වෙලාවෙම ගත්තට පස්සේ අගේ ඉලක්කම දෙගුණ වෙන්න ඕනෙම. එතකොට 2 දෙගුණ වුණාම 4යි සහ ඉලක්කමකුත් එන්න ඕනේ. දැන් බලන්නේ 100ට 4 ඒවා එහෙම නෙමෙයි ඉලක්කමක් ආවොත් 40 ගණන් 100ට 40 ගණන් ඇති දෙකක්. මෙතනට දෙක නම් අනිවාර්යෙන් මෙතනටත් දෙක. දැන් බලන්නේ 40 දෙවරක් දෙක කීයද වෙන්නේ 84යි. අඩු කළාම 16යි. ආයි ගන්න වෙන්නේ බිඳුවක් නෙමෙයි බිඳු දෙකක් සහ හැම වෙලාවෙම අග ඉලක්කම දෙගුණ ගන්න. බලපු එකක් ආයි ගන්න. ආන අග ඉලක්කම දෙක දෙගුණ කළාම 4යි. මේ 4 වෙනසක් වෙන්නේ නැහැ. දැන් බලන්නේ 1600ට 440 ගණන්. 400 ඒවා 4ක් කියන්න එපා. 400 ඒවා 4ක්ම 1600යි. එතකොට අර 40 කියනම් මොන්නම් ಗುಣ කරලා බැලුවොත් 444 ඒවා 4ක් හරියන්නේ නැහැ. හේතුව 1600ට වැඩි වෙනවා අනිවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඇත්තේ 3යි. මෙතනටත් එනවා කීයද? 3. එහෙනම් මෙන්න මම ගත්තොත් 443 ඒවා 3. බාණ්ඩ 3 වරක් 3 9යි. 12න් 2 දානවා එකක් ඉතුරුයි. 12යි 1යි 13යි 1339 හරිය ඇති. මෙතනින් සුළු නොවුනට කමක් නැහැ. හේතුව මට දශම ස්ථාන දෙකකට උත්තරය ඇවිල්ලා ඉවරයි. මම ලියනවා මූල පහේ වර්ගමූලය අගය 2.23යි. පැහැදිලිනේ? හරි බලමු තව එකක්. මෙන්න මට ඕනේ 85 අගය හොයාගන්න වර්ගමූල. බලන්න එහෙනම් පළවෙනි කාරණේ අග ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කරගන්න එක. බලන්න අපිට වෙන් කරන්න දෙයක් නැහැ. ගානටම දෙකක් තියෙනවා. එහෙනම් දැන් ඔයා අටට එහෙම බලලා හරියන්නේ නැහැ. ඇයි වෙන් වෙන්නේ දෙකෙන්මනේ? දෙක 85මයි බලන්නේ. 85ට මෙහා 85 වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. 85ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව 9. එහෙනම් මෙයක් 9 වෙන්න ඕනේ. මෙයක් කීයද වෙන්න ඕනේ? 9. දැන් 9 වරක් 9 81යි. අඩු කළාම 4යි. දැන් නම් පුළුවන් විය යුතුයි. මම මෙන්න ටිකක් තිබ්බා ගන්න ඕනේ බිඳුවක් නෙමෙයි බිඳු දෙකක්. දැන් බලන්න ඕනේ 9 නෙමෙයි දෙගුණ කළාම 18යි. ඉලක්කමකුත් ඕනේ. එතකොට 400ට 180 ගණන්. ඔව් දෙකක් විතර තමයි ඇත්තේ. නම් මෙයක් 2යි. මෙයක් 2යි. එහෙනම් දැන් 182 ඒවා දෙකක් පැත්ත ගුණ කරලා බැලුවොත් 16න් 6 එකක් විතරයි 3යි 364. අඩු කළාම 36යි. ආයසරයක් ගන්න බිඳු දෙකක්. එතකොට ආයසරයක් අග ඉලක්කම දෙගුණ වෙන්න ඕනේ. දෙක දෙගුණ වුණාම 4යි. එහෙනම් එහා පැත්තේ වෙනසක් වෙන්න දෙයක් නැහැ. 3600ට 1840 ගණන් දෙකක් කිව්වොත් නිකම් බලන්න දාන්න කලින් මෙතනටත් දෙක මෙතනටත් දෙක ආවොත් 1842 ඒවා දෙකක්. 4යි 8යි 16න් 6 එකක් ඉතුරුයි. 3 වරක් දෙවරක් එක 2යි 1යි 3යි. අන්න 3684ක් බෑනේ.
නම් අනිවාර්යයෙන්ම තියෙන්නේ එකයි. මෙයත් එකයි. ඇති දශම ස්ථාන දෙකකට ගත්තාම නම් 85 වර්ගමූලය අපිට එනවා 9.2. මෙතන ඉවර වෙන්න සුන්නෝමට ප්‍රශ්නයක් නැහැ. දශම ස්ථාන දෙකකට ආව නම් හරි මෙතනටත් ඔන්න සුළු කරනවා නම් මෙහෙමනේ වෙන්න ඕනේ. නම් 1841 ඒව එකක් කියන්නේ 1841 මම අඩු කරලා දාමු. 10න් එකක් 9යි. මෙතනත් දැන් 9 9න් 4ක් ගියාම 5යි. එතන දැන් 5 15ක් එකක් ගත්තාම 15න් 8ක් 7යි. එතන දෙකෙන් එකක් 1යි. ඔන්න මගේ උත්තරය ආවා 9.21 කියලා. ඉතින් ඒ තියෙන්නේ ඉලක්කම් 1 එකක් වුණත් ඉලක්කම් 2 එකක්වත් අපිට වෙන් වෙන්න දෙයක් නැහැ. ඉබේම වෙන් වෙලයි තියෙන්නේ. හරි මම ගන්නවා ගානට වර්ගමූල තියෙන සංඛ්‍යාවක් මෙහෙම. ওই දශමයේ ආපු එකක් නේ දැන් බලමු වර්ගමූල තියෙන. මම ගන්නවා 576 වගේ ඉලක්කම් 3ක් තියෙන සංඛ්‍යාවක්. එහෙනම් පළවෙනි පියවර අග ඉඳන් ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කරගන්න එක. මෙන්න එහෙනම් 1 2 මෙතනින් වෙන් වුණා. එහෙනම් දැන් වෙන් වුණ මුල් සංඛ්‍යාව 5. දැන් බලන්න ඕනේ 5 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් ඊට මෙහා. එහෙනම් 4 4 කියන්නේ දෙවරක් දෙක. එහෙනම් මෙයාට මම දාන්නේ ඕන 2 මෙයාට දාන්නේ 2. දෙවරක් දෙක 4යි අඩු කළාම කීයද වෙන්නේ? දැන් ගන්න තියෙන ඊළඟ දෙකම 76ම. දැන් මේක දෙගුණ කරලා ගන්න 4යි. දැන් බලන්න ඕනේ 176ට 40 ගණන්. සාමාන්‍යයෙන් ඇති 4ක්. නම් ගුණ කරලා බලන්න ගානටම 44 ඒවා 4ක් 176යි. නම් බලන්න දෙයක් නැහැ. කෙලින්ම 576 දශම ගණන් නෙමෙයි. වර්ග සංඛ්‍යාවක් උත්තරේ එනවා කීයයි කියලාද 24යි කියලා. ඉතින් ඔය තියෙන්නේ ගාන හදාගන්න විදිහ. පුළුවන් කරන්න. හරි මම බලනවා තව එකක්. ඔන්න දැන් ඔයා ලියා ගන්න ඕනේ නැහැ. මොකද අපි උදාහරණ අර තුනක් ලියන් තියෙන්නේ ගොඩක් හරියට. දැන් මේ ටික ලිව්වා නිකන් මතක් වෙන. දැන් ඕන එකක් මේ වෙනකොට පුළුවන් වෙන්න ඕන. ඔයා තනියෙන් හදන්න ගණන් කියනවා. තව එක ගානක් තමයි හදලා වෙන්නවා. මෙන්න මට ඕනේ මෙන්න මෙහෙම එකක් 2809 මෙන්න මට වර්ගමූල හොයන්න ඕන සංඛ්‍යාව. පළවෙනි පියවර අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගන්න එක හින්දා මෙන්න අග ඉඳනුත් දෙකෙන් දෙක වෙන් කරගත්තා. දැන් 28ට මෙහා තියෙන 28 වර්ග සංඛ්‍යාවක් නෙමෙයි 28ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව 25. 25 කියන්නේ 5 වරක් 5. 5 වරක් 5 උත්තරේ එනවා 25යි. අඩු කළාම 3යි ගන්න තියෙන්නේ මේ බිඳුවයි 9 මේ ඉලක්කම් දෙකම. දැන් 5 දෙගුණ කළාම 10යි. දැන් බලන්න ඕනේ 309ට 100 ගණන් ගානට තියෙනවා 3යි. එහෙනම් මෙන්න උත්තරේ 309යි දශම ගානක් ඉන්නේ නැහැ. නම් ඒකේ උත්තරෙත් අපිට එනවා 2809 වර්ගමූලයේ ගානට එනවා කීයයි කියලාද 53යි කියලා. පැහැදිලි. එහෙනම් මෙන්න මගේ අවසාන උදාහරණය මේකත් නිකන් කරන්නේ දැන් මේ જાති ඉලක්කම් 4ක් තියෙන ගානට වර්ගමූල නැති සංඛ්‍යාවකුයි මම ගන්න හදන්නේ 2650. මට ඕන 2650 වර්ගමූලය හොයාගන්න. මම මෙන්න මයියට 3650 කියමු. මෙන්න පළවෙනි පියවර 3750. මෙන්න පළවෙනි පියවර අග සිට ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කර ගැනීම. හරි ඔන්න වෙන් කරගෙන ඉවරයි. දැන් මුලින් වෙන් වුණ සංඛ්‍යාව 37. 37 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඊට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව 36. නම් මෙයත් 6 වෙන්න ඕනේ මෙයත් වෙන්න ඕනේ 6. දැන් හරි 6 වරක් 6 36යි අඩු කළාම 1යි. හරිනේ ගන්න ඕනේ මේ පහම දැන් 6 දෙගුණ කළාම 12යි. ඉරක් දාගත්තොත් බලන්න ඕනේ 150ට 120 ගණන් එකයිනේ තියෙන්නේ. නැයි 121 ඒවා එකක් 121යි. අඩු කළාම 29යි. වෙන ගන්න ඒවා නැහැ. තිතක් තියලා ගන්න බිංදු දෙකක්. ඊට පස්සේ අග ඉලක්කම දෙගුණේ යුතුයි. බලපු එකක් ආයි බලන්නේ නම් එක් වරක් දෙක 2යි. මේ දෙකේ එහා පැත්තට එහෙම යන්න දෙයක් නැහැ. දැන් බලන්නේ 1220 ගණන්. කීයක් ඇතිද 2900ක් දෙකක් ඇති. එහෙනම් මෙන්න මෙයක් 2යි මෙයක් 2යි. එතකොට දැන් මම බලන්නේ 1222 ඒවා දෙකක්. දෙවරක් දෙක 4යි දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 4යි දෙවරක් එක 2යි. නම් උත්තරේ එනවා 2444යි. අඩු කරලා ගත්තොත් කෙලවරේ ඉඳන් 10න් 4ක් 6යි. මෙතන දැන් තියෙන්නේ 9 9න් 4ක් 5යි. මෙතන දැන් තියෙන්නේ 8 8න් 4ක් 4යි. මෙතන බිඳුවයි 456යි. නම් ආයිසරයක් ගන්න ඕනේ බිඳු දෙකක්. ආයිසරයක් අග ඉලක්කම දෙගුණ කරන්න 4 2 දෙගුණ කළාම 4යි. මේවා වෙනසක් නැහැ. ඒවා ඒ විදිහට මෙන්න ඕනේ. ඉලක්කමකුත් ලියවෙන්න ඕනේ. දැන් 45600 12000 කරන් 12 වරක් 4 48ක් ඉඳ ඉච්චර නෑනේ. අනිවාර්යයෙන්ම 3යි. නම් මෙයක් 3යි. නම් ඔය ඇති උත්තරේ නම් මම කියනවා 3750 වර්ගමූලය එනවා කීයයිද 61.23යි කියලා. දශම ස්ථාන දෙකකට උත්තර ගත්තාම ඇති.
පැහැදිලි නේ? ඉතින් ඔයිට වඩා කියන්න දෙයක් නැහැ සහ ඔය තමයි උගන්නන්න පුළුවන් උපරිම. දැන් හැම වර්ගයකම හැම જાතියකම ගණන් හැදලා බෙන්නවා ඔක්කොම යන්නේ එක විදිහට. පැහැදිලි? තව එකම එක දෙයක් මම කියන්නම් මේක ගැන හිතන්න එපා. ඔයාගේ මෙතන ආව කියන්නකො 7 වගේ ඉලක්කම. මම ඊළඟ පියවරට යන්න ඕනේ මේක දෙගුණ කරගෙන. එහෙනම් දැන් දෙගුණ කරලා 7 දෙගුණ කරාම 14 ඒක දාන්නේ නැහැ. 7 දෙගුණ කළාම 14යි 4 දානවා. අනික යන්නේ මෙතන. එතකොට මෙතන 3 වෙනවා. මේ දෙකේ වෙනසක් නැහැ. මේ එකේ වෙනසක් නැහැ. ඊළඟ ඉලක්ක අහගන්නවා. තියනවා කියන්නේ. අර අග ඉලක්කම අර ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ආවොත් දෙගුණ කරාම මෙහා පැත්තට එකක් එකතු කරලා ගන්න. හරි ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔය ටිකෙන් ඔයිට වඩා උගන්නන්න බෑ. ඔය ටිකෙන් මෙතන තියෙන ගණන් 6ක් ඔයාලට තියෙනවා. බලන්න පිටු අංක 9. පිටු අංක 9 උඩම ගණන් 3ක් තියෙනවා. ඒ තුනට ගානට උත්තර එනවා. දශම ඕනේ කෙලින්ම ඒවා පූර්ණ වර්ග සංඛ්‍යාවයි දශම නැතුව ලස්සන පියවර දෙකෙන් විතර උත්තරේ එයි. එතනින් පස්සේ ආයෙ කියනවා ලොකු යට ප්‍රශ්නාංක දෙකේ ගණන් 3ක් ඒ ගණන් දශම එයි. කාවන්නේ දශම ආවට දැන් අපි දන්නවා ඒ විදිහට උත්තරේ ගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි ඒ ගණන් 6 එනම් ඕගොල්ලෝ හදන්න ඕනේ. පුළුවන් දැන් පුළුවන්. ඒක වඩා කතන්දර නෑ. මම ඔය ගණන් 6 දැන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. හරි දැන් අපි යනවා අපේ පාඩමේ ඊළඟ කොටසට. මොකද්ද දශම සංඛ්‍යාවක කොහොමද වර්ගමූලය හොයන්නේ කියන එකට. අහන්න දැන් කිසිම ප්‍රශ්නයක් නෑ. ඕක පුළුවන් කියන්නේ මේක පුළුවන් කරන එක වැඩක් නෙමෙයි. මේක ගොඩක් ලේසියෙන් පුළුවන් කරගන්න පුළුවන්. මෙන්න අහන්න උදාහරණයක් යම් පළවෙනි එක මේක 5.4 වර්ගමූලය ඔයාලට හොයන්න තියෙනවා. අහන්න පළවෙනි පියවර අරකමයි අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගන්න ඕනේ. හැබැයි දශම වෙනම වෙන් වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යාව වෙනම වෙන් වෙන්න ඕනේ. හරිද? නම් පළවෙනි පියවර තමයි දශම ස්ථාන ගාන ඉරට්ට කරගන්න ඕනේ මේ. දැන් මේකේ තියෙන දශම ස්ථාන එකයි නම් මම මේක ඉරට්ට කරගන්නවා. මේක මම 5.4යි බිංදුව කරනවා. මගේ මේකේ වෙනසක් තියෙනවද? නෑ. බිංදු කොච්චර දැම්මත් ප්‍රශ්නයක් තියනවද කියන්නේ? නෑ. නම් පළවෙනි පියවර ඕක දශම ස්ථාන ගාන තියෙන්නේ ඉරට්ටේ නෙමෙයි ඔත්තේ සංඛ්‍යාවක් නම් අගට බිංදුවක් දාගෙන ඒක ඉරට්ටේ ගානක් කරගන්න ඕනේ. දැන් ඔයාලට ඔයාගේ ගාන තිබ්බේ 5.4යි 8 කියලා කියනවා ප්‍රශ්නයක් නෑ. දශම ස්ථාන ගාන දෙකක් තියෙනවනේ ඉරට්ටේ ගානක්නේ. ආයෙනම් බිංදුව ආයෙ දාන්න ඕනේ නෑ. ඕක වර්ගමූලෙ ගත්තා. පැහැදිලිද කියන්නේ? නම් හරි ඔන්න පළවෙනි පියවර දශම ස්ථාන ගාන ඔත්තේ නම් අගට බිංදුවක් දාලා ඒක ඉරට්ටේ කරගන්න ඕනේ. ඊට පස්සේ වෙන් කරන්නේ දශම අගේ ඉඳන් දශම ස්ථාන වෙනම දෙකෙන් දෙක වෙන් වෙන්න ඕනේ. පූර්ණ සංඛ්‍යාව වෙනම දෙකෙන් දෙක වෙන් වෙන්න ඕනේ. පැහැදිලිද? මෙන්න දැන් මට ඕන තියෙනවා සංඛ්‍යාව 5.4යි බිංදුව. දශම ස්ථාන වෙනම වෙන් වෙන දෙයක් නැහැ. ගානට දෙකක් තියෙනවා. පූර්ණ සංඛ්‍යාව වෙන් වෙන දෙයක් නැහැ. ඒක තනි ඉලක්කමක් තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ ඉවරයි. හරි දැන් මම යන්නේ මගේ අර පරණ ක්‍රමයටමයි. උතනින් එහාට මොකවත් අලුත් දේවල් නැහැ. මෙන්න මුලින්ම වෙන් වන සංඛ්‍යාව තියෙනවා 5 කියලා. එහෙනම් දැන් බලන්නේ 5ට මෙහා තියෙන 5 වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. 5ට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව කීයද? 2. 4. 4 කියන්නේ දෙවරක් දෙක නම් මෙන්න දෙවරක් දෙක. දැන් දෙවරක් දෙක උත්තරේ ආව 4යි. දැන් වැඩේ පුළුවන් ඈ. මෙන්න අඩු කළාම 1යි මේ 40 ගන්න කලින් හම්බෙනවනේ තිත. තිත තියලා තමයි මේ 40 ගන්න. දැන් අර වගේමයි මෙයා අනිවාර්යෙන් දෙගුණ වෙන්න එපේ. දෙක දෙගුණ වුණාම 4යි ඉරක් ගහගෙනයි බලන්නේ 140ට 40 ගන්න. කීයක් වගේද? 4ක් නෑනේ 40 ඒවා 4ක්ම 100 නැත් 3ක් ඇති බොහෝ දුරට නැතිනොත් අයින් කරමු. 43 ඒවා 3ක් ගුණ කරලා බැලුවොත් 129යි. අඩු කළාම 11යි. දශම ස්ථානේ එහෙකට මට මදි. තව දශම ස්ථානයක් වෙනත් ආයෙ ගන්න වෙන්නේ. ගන්න ඒවා නෑ. ගන්නේ බිංදු එකක් නෙමෙයි බිංදු දෙකක්. හැම වෙලාවෙම අගේ ඉලක්කම දෙගුණ කරලා ඉතුරුයි ගත්තට පස්සේනේ 3 දෙගුණ කළාම 6යි මෙයා 4යි. ඉරක් ගහගත්තොත් දැන් බලන්න ඕනේ 1100ට 460 ගණන් දෙකයිනේ තියෙන්නේ. නම් මෙයාත් දෙකයි. මම උත්තරේ එනවා 462 ඒවා දෙකක් ගුණ කරලා බලමු අපි. 4යි 12න් දෙක දානවා එකක් තුරුයි 9යි 924යි. ඔය නම් අඩු කරලත් දාමු නැත්නම් මෙතනින් නැවැත්තුවත් කමන්නේ නැහැ. 10න් 4ක් 6යි 9න් දෙකක් 7යි. මෙතන දැන් තියෙන්නේ 10න් 9ක්. මෙන්න මගේ අවසාන උත්තරය ආවා 2.0 කීයයි කියලා 3යි 2යි කියලා අර සංඛ්‍යාවේ වර්ගමූලය. පැහැදිලිනේ? ඉතින් අර පළවෙනි පියවර විතරයි වෙනස් වෙන්නේ. මොකද්ද? දශම ස්ථාන ගාන ඔත්තේ නම් අගට බිංදුවක් දාගත්තා. සහ ඊළඟට දශම ස්ථාන වෙනම පූර්ණ සංඛ්‍යා වෙනම අගේ ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගත්තා. අන්න ඒ කියන කතාවට හරියන එකක් නැද්ද කියලා බලන්න. මෙන්න මේක ඔයා හිතන්න.
මම මේ උදාහරණයක් යන්න ඊළඟ උදාහරණයට මොකද්ද තියෙන්නේ 85.1 පළවෙනි පියවර දශම ස්ථාන ගාන ඉරට්ටේ නෙමෙයි නම් අකට බිඳුවක් දාගන්න බලමු දශම ස්ථාන 1 2 3 4 ප්‍රශ්නයක් නෑ ඉරට්ටේ යගේ යන දෙකෙන් දෙක වෙන් කරන්න පුළුවන් හරිනේ පූර්ණ සංඛ්‍යාව නිකම්ම වෙන් වෙලා තියෙන දෙක එන ඒක ප්‍රශ්නයක්වත් නෑ පැහැදිලිද කියන්නේ අය නම් මෙන්න දැන් මම ගන්නවා කෙලිම පහලට 85.1 අහන්නකෝ මේ වෙන් වුණ එකේ ගන්නේ කවුරුවත් අටේ එහෙම බලන්නේ මේ දෙකකින් වෙන් වුණ සංඛ්‍යාවක් තියෙනවනේ එහෙම නැති වුණොත් මේක එහෙම තිබ්බේ නෑනේ ඒකනේ මම පහේ තනියක්ම මේ වැළුවේ මේකේ දෙකෙන් වෙන් වෙලා නම් එයාගේ තමයි බලන්න 85 85 කියන්නේ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි ඊට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව 81 එහෙනම් මම කියනවා මෙයත් 9යි මෙයත් 9යි 9 වරක් 9 81යි අඩු කළාම කීයද වෙන්නේ පැහැදිලිනේ දැන් සාමාන්‍යයෙන් ගන්න තියෙන 12 හැබැයි තිත තමයි තිත තියලා ගන්න 12 දැන් 9 දෙගුණ කළාම 18යි බලන්න 412ට 180 ගණන් තුනක් නෑ දෙකයි තියෙන්නේ උත්තරේ එනවා 364යි අඩු කරලා බැලුවොත් දෙකෙන් 4ක් බෑ 12න් 4ක් ගියාම 8යි එතන දැන් බිංදුව එකක් ගත්තාම 10න් 6ක් 4යි න බිංදුවයි 48යි ආයි ගන්න ඊළඟට තියෙන දෙක මෙන්න ගත්තා 42 ඊළඟට අග ඉලක්කම දෙගුණ කරන්න දෙක දෙගුණ කළාම 4යි 8යි එක එහෙනම් මොකද්ද වෙන්න ඕනේ 4842ට 1800 ගණන් තුනක් වෙන්න බෑ 1800 වුණා 5000 ගානක් නම් තියෙන අනිවාර්යෙන්ම දෙකයි මෙයක් දෙකයි ඇති උත්තරේ ආව 9.2 කීයද 2.2 කියලා පැහැදිලිද කියන්නේ අර මේ මෙතන තමයි පටලවා බෙලක් වෙලාට මොන දෙකෙන් දෙක වෙන් කරගෙනත් බොරුවට ගන්නවා 8 බැහැනේ දෙකකින් වෙන් වුණා නම් ඒ වෙන් වුණ එකේම තමයි ගන්න ඕනේ හරියන්නේ 9 පිටුවේ මැද තියෙන කොටුවෙන් ලියන්න තරුවක් දාලා මම කියන එක 9 පිටුවේ මැද තියෙන කොටුවෙන් දශම ස්ථාන බෙදන ආකාරය ලියන්න 9 පිටුවේ මැද තියෙන කොටුවෙන් දශම සංඛ්‍යාවල දශම සංඛ්‍යාවල වර්ගමූලය සෙවීමේදී ප්‍රථමයෙන් දශම ස්ථාන ගණන ඔත්තේ නම් අගට බිඳුවක් යොදා දශම ස්ථාන වෙනමත් පූර්ණ සංඛ්‍යා කොටස වෙනමත් අග සිට ඉලක්කම් දෙකෙන් දෙක වෙන් කර ඉහත ගැටලු සුළු කළ ආකාරයටම අර කලින් හැදුවා වගේම තමයි එතනින් පස්සේ ඉහත ගැටලු සුළු කළ ආකාරයටම පිළිතුර ලබාගත යුතුය.
පිළිතුර ලබා ගත යුතුය. පැහැදිලි කරන විදිය. හරි. එහෙනම් මෙන්න උදාහරණ 1 2 තියෙනවා 3 හදමු. ඉස්සෙල්ලා 1 2 දාගන්න. උදාහරණ 1 2 දාගන්න. හරිද? හරි නම් ඔන්න උදාහරණ දෙක දැන් මම යනවා තුන්වෙනි උදාහරණයට. දැන් නම් වැඩේ පුළුවන් වෙන්න ඕනේ හරියටම ඕන කෙනෙක්ට. මෙන්න තුන්වෙනි උදාහරණේ. මම ගාන තියනවා මෙහෙම. 0.0.6යි 4. බය වෙන්න එපා. බිංදුව තිබ්බට කිසි ප්‍රශ්නයක් නෑ. අපේ ක්‍රමේ පියවර ටිකට ගියා නම් ඕන ගානක උත්තරේ ඇහිවිලා ඇති. දශම ස්ථාන ගාන ඉරට්ට එහෙනම් බිංදු දාන්න දෙයක්වත් නෑ. අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරගන්නයි ඕනේ පළවෙනි පියවර. මෙන්න මම බෙදීම දාලා ඒක කරගන්නවා. මෙන්න දෙකකින් වෙන් වුණා පූර්ණ සංඛ්‍යාව තනි එකක් තියෙන. ඒක ප්‍රශ්නෙකුත් නැහැ. දැන් මෙන්න බලන්න. බිංදුවනේ තියෙන්නේ. බිංදුවට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව. ඉතින් බිංදුවමනේ ගන්න වෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මම මෙතනටත් බිංදුවක් දාන්න ඕනේ. මෙතන මොකුත් නොදා යන්න බෑ. අනිවාර්යෙන් බිංදුව නම් බිංදුව දැමිය යුතුයි. දැන් මේවා බිංදුවරක් බිංදුව සාමාන්‍ය විදියමයි. පියවර වෙනස් කරනවා බිංදුවරක් බිංදුව බිංදුවයි. අඩු කළාම බිංදුවයි. වෙන ගන්න ඒවා නෑනේ. තිතක් නෑ. ගන්න ඒවා තියෙනවා තිතක් තියලා හැබැයි මේ බිංදු දෙක තමයි ගන්න වෙන්නේ. කරන්න දෙයක් නෑ. ඊළඟට තියෙන දෙක ගන්න එපා. දැන් මෙයයි දෙගුණ කරන්නේ බිංදුව දෙගුණ කරාට වැඩක් නෑ බිංදුවමයි. දැන් බලන්නේ බිංදුවට බිංදු වේවා. ඒත් බිංදුවයි. මෙන්න බිංදුවයි. බිංදුවරක් බිංදුව ආයි බිංදුවයි. අඩු කළාම බිංදුවයි. කරන්න දෙයක් නෑ. ගන්න වෙන්නේ 64ම. බිංදුව දෙගුණ කළාම බිංදුවමයි. මුල බිංදුව දැම්මත් එකයි තත් එකයි. දැන් 64 කියන්නේ කී වරක් කීයද? එච්චරයි. අතනටත් ඕන එන 8 වරක් 8. මෙන්න මෙතනටත් දැම්ම 8 මෙතනටත් දැම්ම 8 8 වරක් 8 උත්තරය ආව 64යි. මෙන්න මගේ අවසාන උත්තරය ආවා 0.08යි. ඒ හින්දා ඔන්න ඔළුවට ගන්න බිංදු තිබ්බයි කියලා අපි නම් මොකුත් නොකර ඉන්න මොකුත් නොදා ඉන්න බෑ. අනිවාර්යෙන් බිංදු දාගෙන යා යුතුයි. හරි ඒක අපි උදාහරණයට හදා ගන්නවා. මෙන්න මේක බලන්න. ඔය කිව්ව කාරණා ඔක්කොම අහු වෙනවා මේ ගාන හරියට බලාගත්තා. මෙන්න අහන්න. මේක ලියන්නේ 225.1.3.2 මෙන්න ටිකක් කේස් තියෙන ගාන.
හොඳට බලාගමු 240යි කියමුකෝ අපි. එතකොට තවත් අමාරු තවත් බෙදෙනවා 240යි දශම. හරිද? අපි අපේ ගාන කොච්චර ලොකු වුණත් කොච්චර අමාරු වුණත් අපේ පියවර වලට ගියා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පළවෙනි පියවර දශම ස්ථාන ගාන ඔත්තේ නම් බිඳුවක් දාගමු. 1 2 3 ඔත්තේ නම් බිඳුවක් දාන්න ඕනේ. 240යි දශම 1යි 3යි 2 අගට බිඳුවක් දාලා තමයි බෙදීම සෙට් කරගන්න ඕනේ. දැන් අග ඉඳන් දෙකෙන් දෙක වෙන් කරන්න ඕනේ අහන්න. දශම ස්ථාන වෙනම පූර්ණ සංඛ්‍යාව වෙනවා. මෙන්න දශම ස්ථානේ මෙහෙම වෙන් වුණා. පූර්ණ සංඛ්‍යාව මෙහෙම වෙන් වුණා. දැන් ඔන්න මුලින් වෙන් වුණ කෑල්ල ඒකේ ඉලක්කම් දෙකද එකද අදාළ නැහැ. මුලින් වෙන් වුණ කෑල්ල මේකේ නම් එකයි. දෙක තියෙනවා. දෙකට හෝ දෙක වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. ඊට මෙහා තියෙන වර්ග සංඛ්‍යාව එක. එහෙමනම් එක් වරක් එක. එක් වරක් එක උත්තරේ එනවා එකයි. අඩු කළාම දෙකයි. නේද? ගන්න ඕනේ මේ 4 නෙමෙයි මේ 40ම. තාම 30 දාන්න ඕනේ නැහැ. හැබැයි දැන් දෙක එක දෙගුණ කරලායි ගන්නෙ 2යි. දැන් බලන්නේ 240ට 20 ගණන්. 20 ගණන් 20 වරක් 9ක් වගේ ඇද්ද? 20 9ක් නෙමෙයි 9ක් නම් 29 වරක් 9. නැති වෙන්නේ. නිකමට ඕනනම් හිතෙනවා නම් ගුණ කරලා බලන්න. එච්චර නම් නෑ කොහමද? 28 වරක් 8. බලමු දාලා තින්නේ නැතිනොත් අපි අයින් කරමු. 4යි 64න් 6ක් විතරයි 202යි. 224යි හරිනේ. 8ක් තියෙනවා මෙන්න. මෙයක් 8යි. මෙයක් කීයට වෙන්න ඕනේ? 8යි. බලන්න හරිද? අනේ නෑ වැරදි. මෙබන්. මොකද්ද? දෙකෙන් එකක් ගියාම අපි දැන් මේ දෙකමයි දෙකෙන් එකක් ගියාම එකයි. දැන් ගන්න මේ 40. දෙගුණ කළාම දෙක තමයි. 140ට 20 ගණන් කීයක් ඇද්ද? 25 වරක් 5 125 6ක් නෑ. එහෙනම් 5 තමයි තියෙන්නේ. එහෙනම් මෙන්න 5යි. මෙන්න 5යි. 25 වරක් 5 ගුණ කළාම 125යි. අඩු කරලා බලන්න. අඩු කළාම එයි 15ක්. තිත තියලායි ගන්න තියෙන ඊළඟට මේ තියෙන 13. දැන් අග ඉලක්කම දෙගුණ කරනව දාන්න වෙනවා. 5 දෙගුණ කළාම 10න් බිඳුවයි දාන්නේ. 1 යනවා මෙහෙට 3යි. දැන් බලන්නේ 1513ට 300 ගණන්. 5ක් නැත. එහෙනම් තියෙන්නේ 4යි. මෙයත් 4යි. මෙයත් 4යි. ගුණ කරලා බලන්න 304 ඒවා 4ක්. 16න් 6 එකක් විතරුයි. 4 වරක් බිඳුව බිඳුවයි 1යි 1යි. 4 වරක් 3 12යි. එහෙනම් උත්තරය ආවා 1216ක්. අඩු කරලා බලමු. 13න් 6ක් ගියාම 7යි. මෙතන බිඳුව 10ක් එනවා එකක් ගන්න. 10 එකක් ගියාම 9යි. මෙතන දැන් 4 4න් 2ක් 2යි. 297. මම ආයිසරයක් ගන්න තියනවා මට 20ක්. ඔන්න ගත්තා. මේ අග ඉලක්කම දෙගුණ විය යුතුයි කීයද? 8යි. බිඳුවයි 3. එහෙනම් මෙන්න දැන් ඕනේ 29720ට 3080 ගණන්. 3080 ගණන් 29000ක් 9ක් තියෙනවා අනිවාර්යෙන්. ඇති බොහෝ දුරට බලමු කොහොමද අපි ගුණ කරන්නේ. 3089 ඒව 9ක්. 81න් 1 දානවා 8ක් විතරුයි. 72යි 8යි 80න් බිඳුව දානවා 8ක් විතරුයි. 8යි 27යි 27000 ගණන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මෙන්න 27801යි. අඩු කරන්න ඕනෙත් නෑ. උත්තරය ඉතිවරයි 15.49යි. පැහැදිලි? ඔය තමයි ඔය මට්ටමින් ඔයාට එන්න පුළුවන් උපරිම ගාන. මෙච්චර එන්නේ නැහැ කියනවා. මේ ගානේ මීට මෙහෙන් ගන්න අවශ්‍යනවා. හරි දැන් ඕන මට්ටමක ගානක් පුළුවන් කරලා තියෙන්නේ. දාගන්න තුන්වෙනි උදාහරණය යටින් මේක මම කැමතියි කොහෙන් හරි දාගන්නවා නම් ටියුට් එකේ නම් ඉන්න නෑ මට කියන විදිහට. ටියුට් එකේ පිට කවරකින් හරි දාගන්න පුළුවන් නම් හොඳයි මේකත්. හරි දාගන්න මේක දාලා ඉඳ තියනවා ටියුට් එකේම. ඉක්මන් කරන්න ගොඩක් වෙලා ගන්න එපා.
හරිද? හරි එහෙනම් ඉතින් ඔන්න වැඩේ ඉවරයි. දැන් ඒකිනුත් තියෙනවා ඔයාලට ගණන් පිටු අංක 10 උඩම තියෙනවා ගණන් 3ක්. සහ ඊළඟට පිටු අංක 10ම වගන්ති ගණන් දෙකක් බලන්න පළවෙනි එක වර්ගඵලය මෙච්චරක් වූ සමතුලිතාකාර කාඩ්බෝඩ් කැබල් එක ඉතින් එහෙනම් කරන්න තියෙන්නේ ඒ කියන සංඛ්‍යාවේ වර්ගමූලය ගන්න එකනේ. 1225 කියන්නේ කීවරක් ඉතින් වර්ගමූලය බෙදීමේ ක්‍රමයේ වර්ගමූලය අරගෙන පැත්තක දෙක කියලා උත්තරය ලියන්නයි තියෙන්නේ. එච්චරයි. ඊළඟට ත්‍රිකෝණාස්ත්‍රාකාර මන්තිරුවක් සකස් කර ඇත්තේ සමතුලිතාකාර පැතලි මුහුණ ඇති බිම් ඇතුරුම්ගල් 10 පේලි 20ක්. පල්ල පැත්තට 10යි එහෙම පේලි 200ක් නේද? ඇල්ලීමෙන්. බිම් ඇතුරුම් ගලක පැතලි පැත්තක මෙන්න මෙච්චරක් නම් මන්තිරුවේ දිග. එහෙනම් ඉස්සරලාම පැතලි පැත්තක් කියන්නේ මේ එක ගලක් කියන්නේ මේකනේ. ඔයාට කියනවා මෙයාගේ වර්ගඵලය මෙච්චර. පළවෙනි පියවර මෙයාගේ වර්ගමූලයෙන් ඔයාට එනවා ඒ ගලක පැත්තක දිග. ඊළඟට ගලේ මේක මන්තිරුවේ පල්ල කියලා මේ එන උත්තරේ ගුණ කරන්න ඕනේ 10න්. ඒයි මන්තිරු ගල් පැත්තට 10ක් නේ තියෙන්නේ. එහෙනම් උත්තරේ එනවා ඒ 10 එන උත්තරේ. ඊළඟට දිග නම් මේ ආපු උත්තරේ ගුණ කරන්න ඕනේ 200න්. ඇයි ඒ වගේ 200ක්. එහෙනම් ඔන්න එයාගේ උත්තරේ. හරිද? මම මේ නිකන් ක්‍රමයේ කිව්වේ. ඔයාලා විතර හදන්න. එහෙනම් ඔයාලට දැන් තියෙනවා පාඩම ඉවරයි. දෙවෙනි පාඩම සම්පූර්ණයෙන්ම මොන කෙනෙක්ට පුළුවන් දැන්. පිටු අංක 9 උඩම තිබ්බ ගණන් 6ක්. මේ වෙලාවෙම හදලා ඉවර ගන්න. මොකද ඊළඟ වීඩියෝ එකෙන් ළඟදීම දානවා දවස් 3ක් විතර යනකොට දානවා. මෙන්න උඩම තියෙනවා ගණන් 6ක් පිටු අංක 9 ඒක ඉවර වෙන්න ඕනේ. පිටු අංක 10 ගණන් තියෙනවා ටිකක් ඒ ටික ඉවර වෙන්න ඕනේ. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එක භාග වලින් හම්බෙමු. ආයිබෝවන්.